අයිබෝවන් සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා සෙනසුරාදා දවසේ අපේ මුණ ගැහිම සිදු වෙන්නේ සතියාන්තයක ආරම්භයකුත් එක්ක හුඟක් දිනකට නිවාඩු පාඩුව තියෙන දවසක් අද දවසේදී ටිකක් නිදහසේ ඉන්න පුළුවන් දවසක් බවට පත් වෙනවා සතියාන්තය කියලා කියන්නේ. අපි වගේ වැඩ කරන අයට නම් ඉතින් කොහොමවත් රාජකාරී තියෙනවා. අපි අද ඔබ මුණ ගැහෙනවා 2022 අගෝස්තු මාසයේ 6 වෙනිදා සෙනසුරාදා විදිහට අද දවසේ ජාතික පුවත්පත්වල තිබෙන විශේෂ තොරතුරු මොනවද කියන කාරණාව ඔබත් එක්ක බෙදා හදා ගන්නයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඒ නිසා සියත පත්තේ සමගින් අත්වල බඳ ගන්න බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා ලබා දෙනවා. අපි අද දවසේ මුලින්ම යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ ඉදිරි මාස 6 අමාරුයි හොඳ වුණත් නරක වුණත් මොන දේ වුණත් IMF යනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. මේ තමයි අද දවසේ දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලයක් අපි ඔබට ඉදිරිපත් කළේ. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව ඉන්න කාලේ ඉඳලම මේ වගේ අමාරු කාල සීමාවල් ගැන තොරතුරු කිව්වා. විශේෂයෙන් මේ දවස්වල නම් කිව්වේ ඉදිරි සති දෙක අපහසුයි, ඉදිරි සති දෙක ටිකක් අමාරු කාල සීමාවක් එන්නේ කියලා තමයි. සති දෙකෙන් දෙකට ඒ වගේ අනාවැකි බල කිරීමක් සිදු කරා. දැන් ජනාධිපතිවරයා වුණාට පස්සේ මාස 6ක් අමාරුයි කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොම වුණත් මොනවා වුණත් IMF නම් යනවා කියලා තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ. ශ්‍යාම් නුවන් ගණේවත්ත වාර්තා කරනවා දිවයින පුවත්පතට. ඊට පස්සේ අපි යනවා තවත් සමා වෙන්න ඊගාවට අපි යනවා රඹුක්කන සිද්ධියේ පොලිසිය 4 දෙනාට ඇප කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. විදේශ ගමන් තහනම් කියලාත් මේ සටහන් කරනවා. 2022 වසරේ අප්‍රේල් මාස 19 වෙනිදා රඹුක්කන නගරයේ ඇති වූ කලාකාරී තත්ත්වය හේතුවෙන් රඹුක්කන නාරම්බැද්ද ප්‍රදේශයේ පදිංචි චමින්ද ලක්ෂාන් නැමැති අය වෙඩියදී මෙයම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය එවක කෑගල්ල පොලිස් අධිකාරී KB කීර්තිරත්න හා පොලිස් කොස්තාපරුන් වන ජීවන් ලක්මාල් කපුකොටුව රෝමන් චානුක කුමාර සඳරුවන් ජයරත්න යන මහතුරුන් විසින් කෑගල්ලේ පිහිටි සබරගමු පළාත් බද මහාධිකරණ ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත සලකා බැලූ කෑගල් මහාධිකරණ විනිසුරු මේ විදිහට ඇප ලබා දුන්නා තියෙනවා කියලා තමයි අද දවසේ වාර්තා වෙන්නේ දැඩි කොන්දේසි යටතේ. රඹුක්කන සිද්ධියේ පොලිසියේ 4 දෙනාට ඇප ලබා දුන්නයි කියන කාරණාව තමයි ඒ විදිහට දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඊළඟ සිරස්තලයේ විදිහට. ආර්ථිකය ගැන කතා බහ කරනකොට ආර්ථික වර්ධනය ප්‍රථම වරට ඍණ 7යි කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉතින් අපිට පුදුම වෙන්න කාරණාවකුත් නෙවෙයි. මේ පසුගිය කාල සීමාවේ සිදු වුණු කාරණාත් එක්ක මේ වසරේ 2022 ආර්ථික වර්ධන ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍණ 7% දක්වා පහළ බැසීමට පසුබැසීමකට ලක් වෙලා තියෙනවා කියලා තමයි අපේක්ෂා කරනවා කියලා මේ ප්‍රවෘත්තියත් එක්ක කියවෙන්නේ. රට මුහුණ පාපු අර්බුදකාරී තත්ත්වයන් සියල්ලත් එක්ක ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක ඩොලර් වල ප්‍රශ්නකාරී තත්ත්වයත් එක්ක මේ සියල්ලත් එක්කම මෙවැනි කඩාවැටීමක් පිළිබඳව තමයි දැන් අපිට වාර්තා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඍණ 7ක් විදිහට ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මෙවැනි ආර්ථික වර්ධනයක් ඍණ තත්වයකින් ඉදිරිපත් වෙන්නේ මේ වගේ වැඩි ප්‍රමාණයකින්. ඊළඟට අපි යනවා තවත් කාරණාවකට. රුසියානු තෙල් ගිවිසුමට කොමිස් කාක්කු අකුල් හෙලනවා. ප්‍රභාත් විතාන වාර්තා කරනවා දිවයින පුවත්පතට. මේ කාරණාත් එක්ක අපිට නම් අහන්න තියෙන්නේ, අපිට නම් හිතෙන්නේ කොහොමටත් කොමිස් කාක්කන්ගේ තවමත් ඉවත්වීමක් නැද්ද කියන කාරණාව. මේ විදිහට කොමිස් නිසා මෙවැනි ප්‍රශ්නකාරී තත්ත්වයන් නිසා කොයිතරම් ආයෝජනයන් අපිට අහිමි වුණාද, කොයිතරම් ගන්න තිබුණු යහපත් පැතිකඩයන් වලින් යන්න තිබුණු දේවල් අපිට අහිමි වෙලා තිබෙනවද, රටට මෙවැනි ආර්ථික අවපාතයක්, ආර්ථික අර්බුදයක් ඇති වෙන්නට මෙවැනි කරුණු කාරණා කොයිතරම් බලපෑවද කියන කරුණුත් එක්ක තවමත් මේ දේවල් වල සෙවණෙලි තියෙනවා කියන කාරණාව තමයි මේ වගේන් පැහැදිලි වෙන්නේ. රුසියානු තෙල් ගිවිසුමට කොමිස් කාක්කෝ අකුල් හෙලනවායි කියන කාරණාවත් එක්ක. ඊයේ දවසේ අපි තොරතුරක් ඔබට වාර්තා කළා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින වර්ෂාපතනයත් එක්ක ඒත් එක්කම තෙල් අර්බුදයට යම් විසඳුම්කාරී තත්ත්වයන් ලැබීමත් එක්ක විදුලිය කැපීමේ ප්‍රමාණය කාල සීමාව අඩු වෙනවයි කියන කාරණාව. අද දවසේ පුවත්පත්වලත් මේ පිළිබඳව වාර්තා කරනවා විවිධ තොරතුරු. ඒ අනුව දිවයින පුවත්පත වාර්තා කරන්නේ අද හෙට ලයිට් කැපිලි නැහැ කියන කාරණාව. ශිරාන් රණසිංහ දිවයිනට වාර්තා කරනවා මේ තොරතුර. අද සහ හෙට කියන මේ සතියාන්තය තුළදී
විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. කොහොම නමුත් පහුගිය කාල සීමාවේදී දින 3ක් කප්පාදු කරපු දිනකට පැය 3ක් කප්පාදු කරපු විදුලිය පැයකට සීමා වෙනවායි කියලා ඊයේ දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙලා තිබුණා. කොහොම නමුත් අද සහ හෙට ලයිට් කපන්නේ නැහැ කියලා කියනවා දිවයින පුවත්පත. අපි යන සූදානම් වෙනවා අද දවසේදී ගෝඨාගෝගම පැත්තට. අද දවසේ සියලුම ජාතික පුවත්පත්වල මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. මොකද අධිකරණ නියෝගයන් සහ එවැනි කාරණාත් එක්ක හුඟක් දේවල් පුවත්පත්වල අද දවසේදී එකතු කරලා තිබෙනවා. දිවයින පුවත්පත වාර්තා කරන්නේ ගෝඨාගෝගම ඉදිකිරීම 10 දාතෙක් ඉවත් කරන්නේ නැහැයි කියන සිරස්තලය. සිකුරාදා සවස ගෝඨාගෝගම තිබෙන ඡායාරූපිකුත් එක්ක තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ ඔබ දකින්නේ එය ගෝඨාගෝගම ඉදිකිරීම 10 වන දාතෙක් ඉවත් කරන්නේ නැහැ. නීතිපතිගේ නීතිපතිගෙන් අභියාචන අධිකරණයට ප්‍රතිඥාවක් කියලත් එහි යටින් සටහන් කරනකොට විශේෂයෙන්ම මේ තොරතුරු පිළිබඳව තවදුරටත් අපි කාරණා හොයලා බලනවා නම් 5 වෙනිදා ඉවත් වෙන්න කියලා පොලිසියෙන් නියෝගයක් ලබා දීලා තිබුණා. ඒ නියෝගය අත්හිටුවන්නට මේ නීතිය හා සම්බන්ධ කාරණාත් එක්ක කතා බහ කරමින් අධිකරණයෙන් යම් කිසි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව අරගලකරුවන් 3 දෙනෙක් ඉදිරිපත් කරපු රිට් ප්‍රෙස්සමක් අනුව තමයි ඒ කාරණාව සිදු වුණේ. ඉතින් ඒ අනුව 10 වෙනිදා දෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියන කාරණාව තමයි අද දවසේදී සිළුම පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම අපි යන සූදානම් වෙනවා තවත් කාරණා කීපයක් පිළිබඳව කතා කරන්නට. විනිවිද භාවයෙන් කටයුතු කරන්න ලෑස්ති අරගලකරුවන් හමුවේ ජනාධිපතිවරයා කියනවායි කියන කාරණාවක් අද දවසේදී ඡායාරූපයකුත් එක්කම තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පත. ආර්ථික අරගලය දිනන්න තරුණ තරුණියන් එන්න ප්‍රචණ්ඩත්වයට මම විරුද්ධයි කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කියලා සඳහන් වෙනවා. හදිසි නීතිය ඉක්මනින් ඉවත් කරනවා. යෝජනාවලියක් අරගලකරුවන්ගේ මැදිහත් වීමෙන් දෙන්න කියලාත් ඉල්ලීමක් තිබෙනවා කියලා තමයි මේ විනිවිද භාවයෙන් කටයුතු කරන්න ලෑස්ති කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කියන කාරණාවත් එක්ක තොරතුරු වාර්තා වෙන්නේ. මේ කාරණාවත් එක්ක තවත් තොරතුරු කිහිපයක් එකතු කරලා තිබෙනවා. අරගලකරුවන් අනීතිකව අත්අඩංගුවට ගැනීම නවත්වන්න අරගලය රටට ලොකු බලාපොරොත්තුවක් දුන්නා කියලා අරගලකරුවොත් ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ මේ මුණගැහිම හමුවීමත් එක්ක මේ සාකච්ඡාවත් එක්ක. කොහොම නමුත් ඉදිරියේදී මේ පිරිසගේ අදහස් යෝජනාවලුත් ගන්නවා නම් එය වටිනවා. මොකද රටේ යම් වෙනසක් ඇති කරන්නට හේතු වෙන කරුණු කාරණා බොහොමයක් මේ අරගලයත් එක්ක සිද්ධ වුණා. ඉතින් ඉදිරියට මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. හැබැයි මේ අත්අඩංගුවට ගැනීම සහ සමහර දේවල් පිළිබඳව නම් ටිකක් වෙනස් පැතිකඩවල වලින් හිතන්න සිද්ධ වෙනවා කියලාත් කියන්නටම ඕන මේ වගේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන වෙලාවක. බස් වර්ජනයක් පිළිබඳව ඊයේ දවසේදී හුඟක් පුවත්පත් වාර්තා කළා. අද දවසේදී කියනවා බස් වර්ජනය නවතී කියලා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දිවයිනට වාර්තා කරනවා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගෙනමින් පෞද්ගලික බස් සංගම් ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය ඊයේ හවස අවසන් කරනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. හොඳයි. ඒ සමගම අපි තවත් කාරණාවකට යනවා. මෙන්න නළු නිලියන් හා සම්බන්ධ කාරණාවක් තිබෙනවා. කලාවට සම්බන්ධ ප්‍රවෘත්තියක්. නළු නිලි විශ්‍රාම වැටුප් වැඩි කරන්න ජනපතිගේ අවධානය යොමු වෙලා තිබෙනවායි කියන කාරණාව අද සිරස්තලයක් විදියට දිවයින පුවත්පතෙන් වාර්තා වෙනවා. පසුගියදා නළු නිලියන් ඇතුළු මේ කලාවට සම්බන්ධ පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැහිලා කරපු සාකච්ඡා පිළිබඳව අපිට තොරතුරු වාර්තා වුණා. කොහොම නමුත් මේ අද දවසේදී වාර්තා කරන්නේ නළු නිලියන්ගේ විශ්‍රාම වැටුප් වැඩි කරන්නට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙනවායි කියන කාරණාව නෝමන් පල්හිවඩනයි වාර්තා කරන්නේ දිවයින පුවත්පතට. ඊයේ දවසේදී ජනාධිපතිවරයා හමු වෙන්න සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පිරිසක් ගියා. ඒ ගියපු ගමන ටිකක් වෙනස් කියලා කියන්නේ වෙනද නම් අපි දකින්නේ ටිකක් ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී වාහන පොලිමක් තමයි ඒ වගේ පිරිසක් යනකොට දකින්නේ. නමුත් ඊයේ දවසේදී මේ පිරිස ගියේ හැමදෙනාම එක බස් එකක. සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා කියලා තමයි මේ ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. ඊට සහභාගී වීමට එම මන්ත්‍රීවරු එකම බස් රථයක නැගී විපක්ෂ නායක කාර්යාලයේ සිට පිටත්ව යාම විශේෂ සිදුවීමක් වුණා කියලා තමයි පුවත්පතත් අද දවසේ වාර්තා කරන්නේ. මේ ඡායාරූප දෙකකුත් එක්ක ඒ සිරස්තල ඉදිරිපත් කරනවා. ජනපති හමු වෙන්න සජිත්ලා
බසයෙන් යති. මේවා ඉතින් ප්‍රදර්ශනවලටම සීමා නොවි ඉදිරියටත් පොදු ප්‍රවාහන සේවය හෝ මෙවැනි සාමූහිකව කරන කටයුතු විදිහට මේ දේවල් ආදර්ශයක් විදිහට හරි ඉදිරිපත් කරනවා වටිනවා. එය හුදෙක්ම ප්‍රදර්ශනයක් බවට පත් නොකරගෙන. ඒ අතරතුරදී ඊයේ දවසේ පුවත්පත්වලින් අපි ඔබට වාර්තා කළා මහනුවර ඇසළ පෙරහැර බලන්න ගියපු දරුවෙකුගේ අතුරුදහන් වීමක් පිළිබඳව. අද දවසේදී වාර්තා වෙනවා ඒ දරුවා හමු වෙලා තිබෙනවායි කියන කාරණාව සියලුම පුවත්පත් මේ අතරතුරත් වාර්තා කරනවා. මහනුවරින් පැහැරගත් දරුවා මහරගමින් සොයාගෙන සැකකරුත් අත්අඩංගුවට දරුවා කෝච්චියෙන් පනින්නත් හදලා දරුවා වෛද්‍ය පරීක්ෂණයට කියලාත් මේ ප්‍රවෘත්තිය සටහන් කරනවා. මානුවර දළදා පෙරහැර නැරඹීමට දෙමව්පියන් සමග පැමිණ සිටියේදී දින දෙකක් අතුරුදහන්ව සිටි අටහැවරදී අමිල අභිමන් නැමැති දරුවා මහරගම දුම්රිය ස්ථානයට ළඟා වූ කැලණිවැලි දුම්රියේදී සොයාගත් බව මහරගම පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඔබ මේ දකින්නේ චාරුපයත් එක්කේ දරුවා පිළිබඳව අද දවසේ දිවයින පුවත්පත ලබා දෙන වාර්තාව. මේ තොරතුර පිළිබඳව කාරණා අපිටත් වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍යවේදියෙක් ලබා දුන්න තොරතුරක් දුම්රියේ මේ දරුවා ටිකක් නොසන්සුන්තාවයකින් ගමන් කරනකොට ටිකක් කලබල වෙලා බයටපත් වෙලා ඉන්න දරුවෙක් දැක්කට පස්සේ පොලිසියට ලබා දුන්නු තොරතුරක් අනුව පොලිසිය මේ පුද්ගලයාව දරුවත් සමග අත්අඩංගුවට ගන්නවා මහරගම දුම්රිය ස්ථානයේදී. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කරලා තියෙන්නේ මේ වෙනකොට වෙස් ඇඳුම් ගන්න කොළඹට ආවයි කියලා දරුවට සෙල්ලම් බඩුව අරන් දෙන්න දරුවත් එක්කගෙන ආවයි කියලා ඔන්න ඔය වගේ කාරණාවක් තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ පිළිබඳව වැඩිදුර පොලිසිය මගින් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. කොහොම නමුත් මහනුවරින් අතුරුදහන් වෙච්ච දරුවා මහරගමින් පොලිසියෙන් සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මාධ්‍යවේදියෙක් ලබා දුන්න තොරතුරක් එක්ක තමයි මේ දරුවාව සොයාගන්නට අවස්ථාව ලැබිලා තිබෙන්නේ. අක්කුලගෙන යන අය ගියාවේ අරගල භූමියේ අපි ඉන්නවා. පුස්සියන් කුලමේ සුමන රතන හාමුදුරුවෝ ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා දවසේදී දිවෙන පුවත්පත වාර්තා කරනවා. කොටුව ගහළු මුදුර අරගල භූමියේ කොටසක් ඉවත් වී ගියත් තමා ඇතුළු තවත් පිරිසක් අරගල භූමියේ අඛණ්ඩවම රැඳී සිටිනවා. ඇයි අරගල කරුවන් වන අලගල කරුවෙකු වන පුස්සියන් කුලම සුමන රතන හිමිපාණන් වහන්සේ දිවෙනට ප්‍රකාශ කරා කියලා දිවෙන පුවත්පත දවසේදී මේ විදිහට ඒ තොරතුර වාර්තා කරනවා. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා පිරිසක් එම ස්ථානයේදීම රැඳිලා සිටිනවා කියන කාරණාව පසුගිය දවස් ගණනාව තුලත් අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වස් වැසීමත් ආරම්භ කරලා තිබෙනවා මේ ස්ථානයේ කියලා. ඉතින් ඒක නිසා ඔබටත් මතක ඇති දිගින් දිගටම අපිත් එක්ක රැඳිලා සිටියා නම් පුවත්පත්වල ඉදිරිපත් කරපු කාටුන් වල පවා ඉදිරිපත් කළා මේ සිද්ධිය හා සම්බන්ධ කාරණා. විශේෂයෙන්ම සමහර ප්‍රවෘත්ති වාර්තා කළා පිරිකර සූදානම් කරගෙන ජනාධිපතිවරයා සූදානම් වෙන්න ඉන්නවා මේ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න කියන වගේ කාරණා එමත් යම් තැන්වලදී කාටුන් වලට එමත් එකතු වෙලා තිබුණා අපි දැක්කා. කොහොම නමුත් පුස්සියන් කුලමේ සුමන රතන හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා කවුරු ඒ කොටසක් ගියත් අපි දිගින් දිගටම මේ අරගල භූමියේ රැඳී සිටිනවා කියන කාරණාව වාර්තා කරන්නේ දිවයින පුවත්පත. මහනුවර අවසන් කුඹල් පෙරහැර අද මහනුවර ඓතිහාසික සලමංගලයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේදී විදි සංචාරය කරනවායි කියන කාරණාව මේ ඡායාරූපයත් එක්ක තොරතුර වාර්තා කරන්නේ දිවයින පුවත්පත අද දවසේදී. කැටමුලා ඔයේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ තිදෙනා සොයා පස්වෙනි දිනටත් මෙහෙයුම්. අධික වර්ෂාවත් එක්ක බොහෝ තැන්වල ජල ගැලීම් සිදු වෙනවා. ඒත් එක්කම ජලාශවල ජල මට්ටම් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒත් එක්කම අපිට ආරංචි වෙනවා බොහෝ දෙනෙක් මේ විදිහට ගසාගෙන ගිහිල්ලා අතුරුදහන් වුණු කාරණාවන් පිළිබඳව. ඉතින් එය පිළිබඳව අද දවසේදී අලුත්ම තොරතුරු විදිහට මේ වාර්තා කරලා තිබෙන්නේ කැටමුලා ඔයේ ගසාගෙන ගියපු තුන් දෙනාව සොයන්නට දිගටම මෙහෙයුම් කරගෙන යනවා කියන කාරණාව. හොඳයි අපි දිවයින පුවත්පතේ තොරතුරු ඒ විදිහට ඔබට ඉදිරිපත් කරලා සූදානම් වෙනවා දිනමින පුවත්පතටත් අවධානය යොමු කරන්න දවසේදී දිනමින පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ මොනවද කියලා අපි බලන්න යනවා. විශේෂයෙන්ම අද දවසේදී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගල කරුවන්ගේ හමුවීම පිළිබඳව අද දවසේදී වාර්තා කරනවා සියලු පුවත්පත්. දිනමින පුවත්පතේත් ඒ පිළිබඳවයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. මුල්ම සිරස්තලයක් විදිහට අද දවසේදී මේ ඡායාරූපයත් එක්ක ඔබ දකින්නේ ඒ කාරණාව ජනපති රනිල් අරගල කරුවන් හමු වෙයි ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ කියලා ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරයි කියලා උපුටා දක්වනවා.
අරගලේ ඉදිරිය පවතින්නේ සාකච්ඡා එකකදා ඔස්සේ පමණයි කියලත් අරගල කරුවෝ කියනවා කියලා තමයි මේ විදිහට දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරන්න. සජබ නායකයන් හමුවේ ජනාපති කියපු කාරණාත් එක්ක අද දවසේදී සාකච්ඡා ඉදිරියට ගෙන යන සූදානම් කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා කියලා කියනවා. සර්වපක්ෂික ආණ්ඩුවක් බැරි නම් සර්වපක්ෂික පාලනයකට යමු කියලා සජබ නායකයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. සාකච්ඡා ඉදිරියට ගෙන යන්න සූදානම් කියන කාරණාවත් විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහොම යනකොට රටේ විපක්ෂයක් නැති වෙයිද කියන කාරණාවක් තියෙනවා. කොහොම නමුත් කමන්නේ රටට යහපතක් වෙනවා නම් සර්වපක්ෂික ආණ්ඩුවකින් හෝ මේ අවස්ථාවේදී කළ යුතු හොඳම දේ සියලු දෙනා එකතු වෙලා කරනවා නම් එය වටිනවා. අපි බලමු මොනවද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. අපේ බලාපොරොත්තු රන් රටට රටේ ජනතාවට මේ තියෙන පීඩාවන් වලින් මේ තියෙන අපහසුතාව වලින් මිදලා යහපත් තත්ත්වයක් උදා වෙනවා නම් එයයි බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඉන්ධන අවසර පත නිකුත් කිරීම පැය 48කට අත්හිටුවයි. මෙන්න තවත් ප්‍රවෘත්තියක් මේ විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව තවත් තොරතුරු ඔබට කියන්න සූදානම් වෙලා ඉන්නවා. කොහොම නමුත් ඉන්ධන අවසර පත නිකුත් කිරීම පැය 48කට අත්හිටවලා තියෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී සොරාගත් යතුරුපැදි අංක තහඩු අපරාධ වලට යොදා ගැනීම ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මෙයත් අද දවසේ ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා වෙන තොරතුරක්. ප්‍රදේශ ගණනාවකදීම යතුරුපැදි සහ යතුරුපැදි වල අංක තහඩු ගලවාගෙන ගිහිලා තිබෙනවා. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම ඔබේ රථ වාහනයක අංක තහඩුවක් අතුරුදහන් වෙලා තිබුණොත් නැති වෙලා තිබුණොත් එහෙම හැකි ඉක්මනින් ළඟම පොලිසියට ඒ පිළිබඳව වාර්තා කරන්න කියන කාරණාව තමයි ඔබට කියන්න තියෙන්නේ. මොකද ඒ අංක තහඩුව භාවිතා කරලා අපරාධයක් කළොත් එහෙම ඊළඟට ඔබට ඇති වෙන ප්‍රශ්න ගැටලු වලින් මිදෙන්නට කරන්න තියෙන හොඳම පිළිම තමයි ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරලා තබන එක. ඒක නිසා ඒ පිළිබඳව මතක් කරනවා මේ වෙලාවේදී පොලිසියෙන් ප්‍රකාශ කරනවා අපරාධ වලට යොදා ගන්න එක ඉහළ ගිහිලා තිබෙනවා. මේ විදිහට ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් කරන අපරාධ හුඟක් හමු වෙලා තිබෙනවා කියන කාරණාවත් එක්ක ඔබේ දේවල් ආරක්ෂා කරගන්නවා වගේම යම් කිසි විදිහකින් යමක් ඒ විදිහට අතුරුදහන් වුණොත් නැති වුණොත් ඒ පිළිබඳව හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන්න කියන කාරණාව අපි අද දවසේදී සියත පත්තරෙන් මතක් කරනවා. ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩකයෙකුත් අතුරුදහන්. පදක්කම් 3යි කළු පැල්ලම් 4යි කියලා කියන්නේ. ඔව් අපිට මේ දවස්වල මේ ක්‍රීඩාවත් එක්ක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පදක්කම් ගෙන එන්නට ක්‍රීඩකින්ගේ දක්ෂතාවයන් දකින්නට යම් ඉඩකඩක් ලැබිලා තිබෙනවා යම් යම් මට්ටම් වලින් හෝ. නමුත් ඒ අතරතුරේදී මේ වගේ ක්‍රීඩකයන්ගේ අතුරුදහන් මේක කළු පැල්ලන් එකතු වෙනවා රටේ නාමයට කියන එකත් අද දවසේ පුවත්පත් ප්‍රකාශ කරලා තියෙනකොට රටේ මිනිසුන්ගේ මුදල් භාවිතා කරලා මේ පිළිස් පුහුණු වීම කරන්නට පිටරටවල වලට යොමු කරන්නට යවන්නට මේ දේවල් සියල්ලම කරලා ඔවුන් තරඟාවලියකට ගියාට පස්සේ එතනින් පැනලා ඒ රටවල් වල ජීවත් වෙන්න උත්සාහයක් ගන්නවා නම් මෙහෙම නැත්නම් මේ තරඟාවලියෙන් එළියට ගිහිල්ලා වෙන තැනකට යන්න උන් උත්සාහ කරනවා නම් මේ රටට එකතු කරන්නේ කළු පැල්ලමක්. ඉතින් ඒ කාරණාව පිළිබඳව දවසේදී මේ විදිහට පුවත්පත් ගණනාවකම තොරතුරු වාර්තා කරලා තිබෙනවා මුල් පිටු තුල. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා ඡායාරූපත් එක්ක. දිනමින පුවත්පතත් වාර්තා කරනවා මේ තොරතුර. ගොදුරු සොයා ආ කඳුකර කොටියා වහලේ කඩාගෙන ගෙට වැටිලා. කඳුකර කොටින් මේ විදිහට රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම මිනිසුන් ඉන්න ප්‍රදේශවලට එනවයි කියන කාරණාව පහුගිය කාල සීමාවෙදිත් වාර්තා වුණා විවිධ තැන්වලදී. මේ ඊටමත් වැඩුණු කොටියෙක් ඒ වගේම ඊට විශාල බරක් තියෙන කොටියෙක් කඳුකර කොටියෙක් ගොදුරු සොයාගෙන යන අතරතුරේදී වහලෙන් වහලට පැනලා යනකොට වහලයක් කඩාගෙන ගියක් ඇතුළට වැටිලා බොහොම අමාරුවෙන් මේ ගෙදර අයත් බේරුණා කියලා තමයි මේ තොරතුරත් එක්ක තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම නමුත් වනජීවිකත් ඇවිදilla නිර්වින්දනය කරලා මේ සතාව රැගෙන ගොස් තිබෙනවා මුදා හැරීම සඳහා. මේ වගේ සිද්ධිත් සිදු වෙනවා සමහර තැන්වලදී. ගියක් ඇතුළට කඩා වැටීම වගේ කාරණාවක් ටිකක් අමුතුම තාලේ කතාවක් විදිහට තමයි අද දවසේදී අපිට මුණ ගැහෙන්නේ. වැඩි විස්තර තිබෙනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටු තුල. අහංගම අවන්හලේ ඝාතනයක්
හරක් කටාගේ වැඩක්. මේ හරක් කටා කියන පාතාලය හා සම්බන්ධ අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයාගේ කාරණාවන් පිළිබඳව පසුගිය කාල සීමාවේදීම විවිධ අවස්ථාවලදී සිදු වුණු ඝාතනයන් හා සම්බන්ධව තොරතුරු කියනකොට වාර්තා වෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. අහංග මවන්හලේ ඝාතනයත් ඔහුගේ වැඩක් කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපිට කෙටි විරාමයකට ගිහිල්ලා આવොත් හොඳ වෙයි. දැන් මොකද තොරතුරු ගණනාවක් අපි ඔබත් එක්ක බෙදා හදාගත්තා පුවත්පත් ගණනාවක. තවත් ජාතික පුවත්පත්වල වගේම දිනමින පුවත්පතේ තවත් ප්‍රධාන එහෙම නැත්නම් මුල් පිටුවේ සිරස්තල බොහොමයක් තිබෙනවා අද දවසේදී ඉදිරිපත් කරන්නට. ඒ සියල්ලට පෙර ආතුව කෙටි විරාමයක් සඳහා අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. ඉන් අනතුරුව මේ පුවත්පත්වල තියෙන විශේෂාංග පිළිබඳව අවධානය යොමු කරන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින් සතියන්තේ. හොඳ අපි අලිත් වතාවක් සෙනසුරාදා දවසේ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් දිනමින පුවත්පතටයි අපි අවධානය යොමු කරමින් සිටියේ. දිනමින පුවත්පතේ තවත් සිරස්තල කීපයකට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී අද හෙට විදුලිය කපන්නේ නැහැ කියලා දිනමිනත් තොරතුරක් වාර්තා කරනවා. මේ පිළිබඳව අපි අනිකුත් පුවත්පත් එක්කත් තොරතුරු ඔබට ඉදිරිපත් කළා. අද සහ හෙට විදුලිය කපන්නේ නැහැ කියන කාරණාව. ඒ සමගම තවත් තොරතුරකට අපි යන්න සූදානම් වෙනවා. ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමක් සිදු වුණා. ඒ පිළිබඳව ඊයේ දවසේදීත් අපි තොරතුරු වාර්තා කළා. විශේෂයෙන්ම මේ උසාවි භූමියක් තුල උසාවිය ඇතුළත නඩුවක් අහන වෙලාවක ඒ විත්තිකුඩු ඉන්න කෙනාට වෙඩි තැබීම කියන කාරණාව ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීම කලක් තිස්සේ කළ සැලැස්මක් කොස්තාපරවලුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිසිදු නිලධාරියෙකු සැකකරුට වෙඩි තබා නැහැ. විමර්ශන වලින් ඒ විදිහට හෙළි වෙනවා. ඔව් එතන යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා කියන එක ඊයේ දවසේත් අපි මේ තොරතුරත් එක්ක කාරණා ඉදිරිපත් කළා. මොකද විශේෂයෙන්ම මෙතන ඉතාමත් හොඳින් ආරක්ෂාව තර කරලා තිබෙන තරක් උසාවියක් කියලා කියන්නේ. නිලධාරීන් ඉන්නවා, ආරක්ෂක අංශ ඉන්නවා. නමුත් මේ කිසි නිලධාරියෙක් සැකකරුට වෙඩි තැබීමක් හෝ එවැනි උත්සාහයක්වත් ගත්තාද කියන කාරණාවන් නම් වාර්තා වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳව විමර්ශන වලිනුත් හෙළිලා තිබෙනවා කියලා තමයි අද දවසේදී තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිසා මෙය කලක් තිස්සේ කරපු සැලැස්මක් කියලා කියනකොට මේකට තව තව පාර්ශවයන් වල තියෙන සම්බන්ධය කොහොමද කියලාත් හොයලා බලනවා නම් හරි වටේවි. මහානාම හිමිට ඇප කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා අද දවසේදී දිනමින පුවත්පත. අරගලය හා සම්බන්ධ කාරණාත් එක්ක කතා බහ කරනකොට මේ ස්වාමීන් වහන්සේවත් අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. උන්වහන්සේට ඇප ලබා දීලා තිබෙනවා කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ගාලු මුරදර අරගල බිමේ ඉදිකිරීම් වගාවන් 10 වන දාතෙක් ඉවත් කරන්නේ නැහැ. නීතිපතිගෙන් ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. අහංගම අවන්හලේ ඝාතනයත් හරක් කටාගේ වැඩක් කියලා ඒ සමගම තවත් තොරතුරක් වාර්තා වෙනවා. අරගල භූමිය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම මේ ඉදිකිරීම් පිළිබඳව ඒ වගේම වගාවන් පිළිබඳව තොරතුරු බොහොමයක් වාර්තා වෙලා තිබෙනවා. මේ වගාවන් ඉවත් කර ගැනීම 10 වෙනිදා දක්වාම සිදු කරන්නේ නැහැ. නීතිපතිවරයා තමයි මේ විදියට ප්‍රතිඥාවක් ලබා දීලා තිබෙන්නේ. කොහොම නමුත් මේ ගාලු මුවදුරේ තිබෙන වගාවන් වල පළදාව එහෙම වුණොත් වෙන කට්ටියකට තමයි ඉතින් ලබා ගන්න සිද්ධ වෙන්නේ. කොහොමටත් අරගල භූමිය තුල අරගලය තුල සිදු වුණු දේවල් වලින් වැඩි වශයෙන් හුඟක් අය ප්‍රතිඵල පළදාව ලබා ගත්තා. දේශපාලන ශාස්ත්‍රය ගැන කතා බහ කරනකොටත් ඒකම තමයි අපිට කියන්න තියෙන්නේ. අපි යනවා ඊළඟ සිරස්තලයට. රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අද දවසේ දිනමින පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. කෑගල්ලේ හිටපු SSP ඇතුළු සිව් දෙනාට ලක්ෂ 25 බගින් ශරීර රැප කියලා තමයි තොරතුරෙන් වාර්තා කරලා තියෙන්නේ. අද දවසේ ඔය විදිහට මේ කාරණාව ඉදිරිපත් කරනකොට අපි යනවා තවත් තොරතුරකට. රතු නිවේදනයක් පිළිබඳවයි මේ අපිට කියන්න තියෙන්නේ. මහා වැස්සත් එක්ක ඇතිවලා තිබෙන තත්ත්වයන් පිළිබඳව පවුල් 3471ක 13739කට මහා වැස්සෙන් පීඩා 5ක් මරුට දීවර නාවික ප්‍රජාවට රතු නිවේදනයක් තිබෙනවා කියලා තමයි අද දවසේදී තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඔය විදිහට ඒ කාරණාව ඉදිරිපත් කරනකොට අපි යනවා තවත් සිරස්තලයකට අවධානය යොමු කරන්නට. බස් රථ වර්ජනය නවතිනවායි කියන කාරණාව පිළිබඳව අද දවසේ පුවත්පත් සියල්ලම තොරතුරු වාර්තා කරනකොට
මෙහි ඉදිරිපත් කරන ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුළු කරුණු කාරණා කිහිපයක් මුල් කරගනිමින් පෞද්ගලික බස් සංගම් ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය ඊයේ සවස අවසන් වුණා කියන කාරණාව. ඉතින් පොදු ප්‍රවාහනයයි මේ වෙලාවේ අවශ්‍යම කාරණාව බවට පත් වෙන්නේ. ඒ පිළිබඳව යහපත් කාරණාවක් තොරතුරක් මේ විදිහට අද දවසේදී වාර්තා වෙනවා පුවත්පත තුල. අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට දැන් අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ තිබෙන තොරතුරු අතර ප්‍රධානම සිරස්තලයක් බවට පත් වෙන්නේ ලංගම තෙල් බෙදීම විධිමත් කිරීමට උසාවියෙන් නියෝග නිර්දේශ 31 වනදාට පෙර ඕනෑ. ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවන khනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ අඩංගු දියුරුම් ප්‍රකාශයක් ලබන 31 වෙනිදාට අධිකරණ ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය ශ්‍රී ලංකා නීති සංගමයට ඊයේ නියෝග කළා කියන කාරණාව දවසේදී ප්‍රධානම සිරස්තල විදිහට මේ ඡායාරූපයත් එක්ක දවසේ ලංකාදීපය වාර්තා කරනවා. අරගල භූමියට 10 වනදාත් එක් අත තියන්නේ නැහැ. නීතිපතිගෙන් උසාවියට පොරොන්දුවක්. ගෝඨාගෝගම අරගල භූමිය ඉදිකර ඇති අනවසර ඉදිකිරීම අධිකරණයෙන් නිසි අවසරකින් තොරව ලබන 10 වෙනිදාත් එක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට ඊයේ පොරොන්දු විය කියලා තමයි කියන්නේ. අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා කියලා සඳහන් කරනවා. ෆොන්සේකා මහතාගේ ඡායාරූපිකුත් එක්ක තවත් සිරස්තලයක් අද දවසේ ඉදිරිපත් කරනවා. ලෝකයේ අරගල සාමකාමී නැහැ. හොරතක් කඩ එළවීම භාවනා කිරීමෙන් කළ නොහැක කියලා තමයි කියන්නේ. ඔව්. හොරතක් කඩ ඉන්නම් කීප දෙනෙක් වෙලව ගන්න පුළුවන් වුණා. ඉතින් තවත් ඉන්නවා. ඒත් එක්කම තවත් ඒ වගේ පිරිසකට යම් යම් තනතුරු තානාන්තර එහෙමත් දෙන්න සූදානමක් තියෙනවා. ඒ පිළිබඳව යෝජනා තියෙනවා කියලා අපිට කණෙන් කොණෙන් ආරංචි වෙනවා. අපි බලමු ඉදිරියට ඒවා පිළිබඳව තවත් තොරතුරු ඔබට කියන්න. ලංකාදීප පුවත්පතේ දැන් අපි අවධානය යොමු කරන්නේ අරගල කඩුව කූඩාරම් ගලවාගෙන යති කියලා ඡායාරූපිකුත් එක්ක අද දවසේදී ලංකාදීපය මෙන්න මේ තොරතුර වාර්තා කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ මේ කාරණාවත් එක්කම අදයි හෙටයි විදුලිය කපන්නේ නැහැ කියලා අනිත් පුවත්පත්වල කියපු කාරණාවම ලංකාදීපයත් වාර්තා කරලා තිබෙනවා. කෙටි සිරස්තල කිහිපයකට අපි තා ඉක්මනින් අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු අයට යලි පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු අයට ඔන්න යලිත් වතාවක් පරීක්ෂණ සඳහා මුහුණ දෙන්නට අවස්ථාව තිබෙනවා කියන කාරණාවක් දවසේදී ප්‍රකාශ වෙනවා. බත් පැකට්ටුවේ තේ කෝප්පයේ මිලත් පහළට ඉන්ධන මිල පහළ යාම වගේ කාරණාත් එක්ක මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලත් පහළ යනවා වගේ කාරණාවක් ඊයේ දවසේදී අපිට ආරංචි වුණා. පුවත්පත්වල වාර්තා වුණා. අද දවසේ කියනවා බත් පැකට්ටුවේ තේ කෝප්පයේ මිලත් පහළට කියලා සිරස්තලයක්. ඒ අතරතුරේදී ලංකාදීප පුවත්පතේ අපේ චන්දිම ජීවන්දර මහාචාර්යවරයාගේ ඡායාරූපිකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. ඔහුගේ අදහස් දැක්වීමක් තදින් පැතිරෙන කොවිඩ් අනුප්‍රභේදය කොළඹ සහ අවටත් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමෙන් පසු සාම්පල 20කම තිබී හමු ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රෝන් BA.5 කොවිඩ් අනුපාත ප්‍රභේදයේ බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඒ සමගම අපි සූදානම් වෙනවා මේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව සැකසූ විශේෂ වීඩියෝවකට අපේ අවධානය මේ මොහොතේ යොමු කරන්නට. රට තුළ පවතින කොවිඩ් අවධානම හමුවේ යළිත් දෛනික කොවිඩ් රෝගීන් හා මරණ ඉහළ යමින් තිබෙනවා. ඊයේ දිනේදීත් කොවිඩ් රෝගීන් 146 දෙනෙකු වාර්තා වුණා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 4ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. මේ අතර වඳුරුණ රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද මෙරටට බහර දෙනු ලැබුවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං විසින් මෙම පරීක්ෂණ කටල තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය නබුක්වැල්ල වෙත බහර දීම සිදු වුණා. හොඳයි ඒ විදිහට තමයි අපිට ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්න තිබුණේ. ඔබට කොවිඩ් පිළිබඳවත් අවධානය වැඩි වශයෙන් යොමු කරන්න ඕනේ. ඒත් එක්කම ඩෙන්ගු පිළිබඳව වැඩි අවධානයක් අපි තබා ගන්න ඕනේ මේ කාල සීමාව තුළ. ඒ විතරක් නෙවෙයි දරුවන් පිළිබඳවත් වැඩි අවධානයකින් තියාගන්න බෝවන රෝග ටිකක් වැඩි වෙන මේ දවස්වල ව්‍යාප්ත වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම
ළඟම තියෙන රට ඉන්දියාවට මේ වෙනකොට මංකිපොක්ස් රෝගය ටිකක් දරුණුවටම ව්‍යාප්ත වෙනවා කියලා ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. එතකොට වෛද්‍ය අංශ ප්‍රකාශ කරන දෙයක් තමයි ලංකාවටත් ඒ පිළිබඳව යම් බලපෑමක් ඉදිරියට තියෙන්න පුළුවන් කියන කාරණාව. ඒක නිසා මේ සියල්ලටම අවධානය යොමු කරගෙන සෞඛ්‍ය අංශ කියන නීති රීති වලට ඒ අනුකූලව කටයුතු කරනවා නම් එයයි මේ මොහොතේදී වටින්නේ. අපි ටිකක් අසනීප තත්ත්වයෙන් තමයි ඉන්නේ කොහොමදත් මේ දවස්වල තියෙන කාලගුණ දේශගුණික තත්ත්වයක් එක්කත්. අපි යනවා තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරන්නට. රබුක්කන වෙඩිතැබීම මේ සිද්ධිය පිළිබඳව ලංකාදීපයත් වාර්තා කරනවා. SSP ඇතුළු සිව් දිනාටම අප කියලා තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඊට පස්සේ නීති ශාස්ත්‍රයේ ලොක්කෙක් නීතිඥ මත්සිනාට පොල්ලෙන් ගහලා. නීතිය දැන හිටියට වැඩක් නැහැ නේද? සමහර දේවල් එක්ක ක්‍රියා කරන ආකාරයත් එක්ක මෙහෙම දේවලුත් සිද්ධ වෙලා තිබෙනවා. නීති ශාස්ත්‍රයේ ලොක්කෙක් නීතිඥ මත්සිනාට පොල්ලෙන් ගහලා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රුදුරු කාලගුණය ජීවිත 5ක් බිලිගනී 13739ක් පීඩාවට රුදුරු වෙලා තිබෙන්නේ කාලගුණය කොහොමටත් හැමෝම පරිස්සම් වෙන එකයි වටින්නේ. විවිධ තැන් වලින් මරණ වාර්තා වෙනවා. එහෙම කියනකොටම හැබැයි තවත් සිරස්තලයක් තියෙනවා. මෙන්න මේ විදිහට ලංකාදීප පුවත්පතේම සඳහන් වෙලා වැස්ස අදින් පසුව අඩු වෙයි කියලා. වැස්ස යම් මට්ටමකට අද දවසෙන් පස්සේ තුරල් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියන කාරණාව තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුුණයි කියන කාරණාව අද දවසේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ සියලු කාරණාත් එක්ක අපි සූදානම් වෙනවා ඇතුල් පිටුවලට අවධානය යොමු කරන්නට. ඒ පිළිබඳව අවධානය යොමු කරනකොට අද දවසේදී අර කොටියෙක් වහලයක් කඩාගෙන පැනපු සිද්ධිය සම්බන්ධව ලිපියක් සම්පූර්ණයෙන්ම අද දවසේ ලංකාදීප පොත්පතේත් වාර්තා වෙනවා. බල්ලෙකු අල්ලන්න ආ කොටියා වහලේ කඩාගෙන නිදා සිටි ඇඳට පැනලා කියලා තමයි ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. මෙට්ටයක් උඩ හරි ඇඳක් උඩ හරි ඉන්නවා තමයි මේ ඡායාරූපය උනුත් පේන්න තියෙන්නේ. මේ සතා ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම එක්ක සම්පූර්ණ පිටුවක් පුරාවටම තොරතුරක් වාර්තා කරනවා. ලිපියක් ඉදිරිපත් කරනවා ලංකාදීපය. අනුන්ගේ උගුලට හසු වී රටේ අනාගතය වනසන්න එපා රනිල් වික්‍රමසිංහ මහතා කියනවා කියලා කියනවා. සාමකාමී අරගලකරුවන් රැකීමට විශේෂ කාර්යාංශයක් අනුන්ගේ බලපෑමට ප්‍රචණ්ඩව ක්‍රියා කළ පිරිසට සානුකම්පිත සැලැස්මක් සකස් කරනවා කියලා කියනවා. සාමකාමී විරෝධතාවලට කොළඹ මහනුවර ස්ථාන ලබා දෙනවා කියන කාරණාවත් සඳහන් වෙනවා. අලුත් ආකල්ප අනුව අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා කියලත් ජනාධිපතිවරයා කියනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. ඒ අතරතුරේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අදහස් දැක්වීමත් එක්ක ලිපියක් ඉදිරිපත් කරනවා. ලෝකීය අරගල සාමකාමී නැහැ. යම් පුවත්පත්වල මේ පිළිබඳව ලංකාදීපෙත් තියෙනවා මුල් පිටුවේ සිරස්තල තිබෙනවා. මේ තිබෙන්නේ ඇතුල් පිටුවේ තොරතුරයි අපි අවධානය යොමු කරන්නේ මේ හා සම්බන්ධ. හොරතක් කඩ එළවීම භාවනා කිරීමෙන් කළ නොහැකි කියලා තමයි කියන්නේ. ලෝකීය අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩ එළවීම භාවනා කිරීමෙන් හෝ පන්සිල් ගැනීමෙන් හෝ කළ නොහැකි බවත් සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජයගත යුතු බවද සඳහන් කරා කියලා තමයි කියන්නේ. අරගලයකදී ජීවිත පූජා කිරීමට අවශ්‍ය වූත් ඒ සඳහාද සූදානම් විය යුතු බවත් එවිට එම ජීවිත පූජා කළ අය ජනතාවගේ වීරයන්සේ සමරු නැති බවත් ඔහු පැවසුවා කියලා සඳහන් වෙනවා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු දරුවන් පිළිබඳව තොරතුරු අපි ඔබට කිව්වා මුල් පිටුවෙන්. ටිකක් වැඩි තොරතුරු කිව්වොත් වටී මේ වෙලාවේදී මේ හා සම්බන්ධ කරුණු කාරණා හොයමින් ඉන්න අයට අයදුම්පත් බාර ගැනීම 10 වෙනිදාට පෙර සිදු වෙනවා කියලා තමයි කියන්නේ. අද දින පොදු සාහිත්‍යපත්තු උසස් පෙළ 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලට පිළිසිඳ සිටින නොහැකි වූ අපේක්ෂකයන් වෙනුවෙන් නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ලිඛිත විභාගයට පිළිසිඳ සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පිළිසිඳ සිටින නොහැකි වූ අපේක්ෂකයන් මේ මාස 10 වෙනිදාට දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද දෙපාර්තමේන්තුව කියනවා. දුරකථන අංකයක් සඳහන් කරලා තිබෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සටහන් කරගන්න. 071 81 56 717 071 81 56 717 මේ පිළිබඳව තොරතුරු විමසලා ආයුධ කරුවන්ට තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙනවා. ওই විදිහට තමයි අද දවසේදී මේ කාරණා පිළිබඳව තොරතුරු ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම මේ
තිබෙන ඉන්ධන ප්‍රශ්නය හා සම්බන්ධ කාරණාත් තැනින් තැන අද දවසේදී කෙටි තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම ත්‍රිරෝද රථ හා සම්බන්ධ කාරණා පසුගිය දවස් ටිකේම අපිට අහන්න දකින්න ලැබුණා. ඒත් එක්කම මේ කෝටා ක්‍රමය ලබා දීමට පෙර ආතුව එහෙම නැත්නම් QR ක්‍රමවේදයට යන්නට පෙර ආතුව තිබුණු තත්ත්වයක් එක්ක තෙල් ගහනවා අදිනවා විකුණනවා කියන කාරණාවත් එක්ක උගක් දේවල් කියනකොට වර්තමානයේදී මිනිසුන්ට ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගන්නට ත්‍රිරෝද රථ දැන් තියෙනවා මේ ක්‍රමවේදයත් එක්ක කියලාත් අහන්න දකින්න ලැබෙනකොට හැබැයි Tamanට සතියක් පුරා දුවා ගන්නට මේ තෙල් ටික නම් මදි කියන කාරණාව හුඟක් තැන්වලදී ඇහෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. කොහොම නමුත් යම් කිසි සුළු පිරිසක් හෝ වැඩි පිරිසක් පහුගිය කාල සීමාවේදී වැරදි දේවල් කළත් නිවැරදි ක්‍රමවේදයන් අනුව Tamanගේ ජීවිකාව කරගෙන ගියපු පිරිසක් ඒ අතර හිටියා. ඉතින් මේ වගේ පිරිසකුත් දැන් අසරණතාවයට පත් වෙලා තිබෙන්නේ. ඒක නිසා මේ සියලු කාරණාවන් සම්පින්ඩනය කරලා සකස් කරපු විශේෂ වීඩියෝකට අපි කෙටි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ අතරතුරේදී. මොකද මෙයත් කතා කළ යුතුම කාරණාවක් නිසා වර්තමාන සමාජය තුළ. අපේ රටේ සාර්ථකම ස්වයං රැකියා ව්‍යාපෘතිය ත්‍රිරෝද රථ කර්මාන්තය බව අවිවාදාත්මකයි. ත්‍රිරෝද රථ හය කරන සංඛ්‍යාව ලක්ෂ 6.5ක් විතර වෙනවා. යැපෙන සංඛ්‍යාව පවුල් ලක්ෂ 50ත් 60ක් විතර ඇති. ඇත්තටම පසුගිය දවස්වල එල්ල වූ ලොකුම චෝදනාව උනේ හය දුවන්නේ නැතිව පෙට්‍රල් ගහනවා අදිනවා විකුණනවා කියලයි. එහෙම කළ අයත් හිටියා. නමුත් සැලකිය යුතු පිරිසක් සාධාරණ ලෙස ජීවත් වන්නටද උත්සාහ දරන බව කිව යුතුයි. ඉන්ධන අර්බුදය ඇතිවීමට පෙර රාත්‍රී 11:12න් පසු මහමග තිබූ එකම මගේ ප්‍රවාහනය ත්‍රිරෝද රථයේ බව අප දන්නවා. අද මේ කර්මාන්තය නිසා තරුණ ශ්‍රමය පාරටම දිය වෙනවා කියලා සමහර දේශපාලඥයින් කියනවා. නමුත් මේ විදිහට ත්‍රිරෝද රථයක් හෝ දුවන්න තිබුණේ නැත්නම් ලක්ෂ 6-7කට මොනවද දෙන්න පුළුවන් රැකියා? ගෙවුණු දශකයේ තුල එවන් රැකියා උත්පාදන එකම ව්‍යාපෘතියක් හෝ නිර්මාණය වුණේ නැහැ. වර්තමානයේ මේ ත්‍රිරෝද රථ ධාවනයට අමතරව මෙම තරුණයින්ට වෘත්තීය පුහුණුවක්ද ලබා දිය හැකි නම් ඔවුන්ට ත්‍රිරෝද රථයම යොදාගෙන තවත් අතිරේක ආදායම් මාර්ගයක් උපයා ගත හැකි. උදාහරණ ලෙස විදුලි කාර්මික, පයිප්ප වැඩ, වඩු වැඩ, ගෘහ ආශ්‍රිත හදිසි අලුත් වැඩියා කටයුතු ආදී ශ්‍රේෂ්ඨ පිළිබඳ වෘත්තීය පුහුණුවක් ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදෙන තරුණයින්ට ලබා දෙන්න බැරිද? එවන් ව්‍යාපෘතියක් වහා ආරම්භ කළ හැකි. එසේම අද ඇති මෙම ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම හෝ විදුලි ත්‍රිරෝද රථ ආනයනය මගින් අලුත් මාවතකට ත්‍රිරෝද රථ කර්මාන්තය ගෙන යා හැකි. එසේම රට පුරා සෝලා හෙවත් සූර්ය බලගැන්වීමේ මධ්‍යස්ථාන නිර්මාණය කළ හැකි. සැබෑවටම මේ කර්මාන්තය විනාශ මුඛයට තල්ලු කරනවාට වඩා අලුත් ක්‍රම ගැන හිතන්න ඕන කියන එක අප බලධාරීන්ට මතක් කර සිටිනවා. විශේෂයෙන් ඉතා පහසුවෙන් තිදෙනෙකුට ගමන් කළ හැකි මෙම වාහනය විදුලියෙන් දුවන වාහන බවට පරිවර්තනය කිරීම රටට අතිශයින්ම ආර්ථිකව වාසිදායක වනු ඇති. ඒ සඳහා වන අධ්‍යයනයකට අතගැසීම රජයේ වගකීමක්. රට තුළ ස්ථාවර වී ඇති කර්මාන්තයක් විනාශ වන්නට ඉඩ හරිනවාද නියාමනය කර අලුත් මාවතකට ගන්නවද කියලා හිතන්න කියලා අප බලධාරීන්ට මතක් කර සිටිනවා. එක රජයක් කරනවා නම් හොඳයි. ඊට පස්සේ ඊළඟ රජය එනකොට ඒක කඩාකප්පල් වෙනවා. ඒකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා තමයි මේ සියලු දෙන්නේ. එක රජයකින් පටන් ගන්න දේ අනිත් රජය අනිත් ඇමතුමා එනකොට ඒක කැන්සල් කරනවා. වෘත්තිමය වශයෙන් පුහුණුවක් ලබා දීම ඉතාමත් වැදගත්. මේ අවුරුදු 20ක් පුරාට මේ ඔක්කොම කියලා තිනවා. දැන් මේ අද කියන්න ඕනේ නෑ. සියලු ඇමතිවරුන්ට මේක දීලා තිනවා. මේ තරුණ කොල්ල මේකේ වාඩි කරවන්න එපා. මේගොල්ලන්ට දෙන්න පුහුණුවක්. මේක පුහුණුවක් හදලා දෙන්න. මේ පුහුණුව කර්මාන්ත මේ ඕන තරම් තියෙනවා රට ඇතුලේ. කොහොම හරි අපිට දෙල් නැත්තම් හොඳයි ඒ කාරණාවත් එක්ක අපි ඉක්මනින් නිකුත් පුවත්පත්වලට තිබෙන තොරතුරු වලට යන්න සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පතේම ක්‍රීඩා අතිරේකයක් තියෙනවා. නෙත්විගෙන් ලෝකට පදක්කමක් කියන සිරස්තලය අපිට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් උදා කරලා දීලා තිබෙනවා. එංගලන්තයේ බර්මින්හෑම් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තායි සව්වේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකට පදක්කම ජයග්‍රහණය කරන්නට මේ පාසල් ශිෂ්‍යාවට ඉඩකඩක් ලැබුණා. කුරුණෑගල ප්‍රදේශයේ තවමත් පාසල් යන දැරියක් විදිහට අය මේ ලබාගත ජයග්‍රහණය ලෝකට පදක්කමක් වුණත් එය අපට රන්හා වටිනවා. ඒ කාරණාවත් එක්ක අපි යන්න සූදානම් වෙනවා අද දවසේදී කාටුන් වලට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක අපිට තියෙනවා. අරගල භූමියේ භෝග වගාවේ අස්සන්න සරුවිලු ඒ වුණාට අස්සන්න නලන්න වෙන කවුරුවත් නේ කියලා තමයි කියන්නේ. අරගල භූමියේ වගාව සරුණාට අස්සන්න නෙලන්නේ වෙන කවුරුවත් නෙලාගත්තේ තුඟත් තැන්වලදී වෙන අය තමයි.
අනේද කියන්නේ කවිය තියෙනවා තලන්ගේ ජන අර ගලේ ඉනි මග හැදුව හේයින් කල හැකි උනා ගෝටා සද හටම අයින් ජනපති වෙමින් ලැබ උපරිම සහාය එයින් නැග ඉනි මගට මම ගැහුවා යකෝ පයින් අරගල භූමියත් එක්ක තියෙන කතන්දරත් එක්ක එහෙම කියවෙනවා ගැහුවද පයින් නැගපු ඉනි මගට ඒ සමගම අපි යනවා දිනමින පුවත්පතටත් අවධානය යොමු කරන්නට දිනමින පුවත්පතේ තිබෙන කාරණා තොරතුරු කියන්නට ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත තියෙනවා ෆොන්සේකා කියනවා බං අරගල කරුවන් ජීවිත පූජා කළ යුතුයි කියලා කාවිනුවෙන්ද කියලා කිව්වේ නැද්ද සර් කියලා තමයි අහන්නේ මුගක් අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් කියලා නේද අංජනගේ කාටූන් තියෙනවා ඔක්කොම සර්වපාක්ෂික ආණ්ඩුවට ගියපුවාම කෝ විපක්ෂයක් කෝ කියලා තමයි අහන්නේ. ඇයි බං ජනතාව ඉන්නේ විපක්ෂයට? අන්තිමට ඉතින් ජනතාවට හැමදාමත් විපක්ෂයේ විතරයි. ඇත්ත නැත්ත කවි පන්තියක් තියෙනවද දවසේදී? සීනි පරිප්පුයි අල සහ ලූණු වල අඩු වෙන වාලු මෙතුවක් බැල පෑවමිල මේ ඇසු හීනේකි ගත වූ කාලය තුල සතුටුයි අහන්නත් මේවා මාර මොල කෝටි 60ක හාල් ගෙනවිත් හොරපාරේ අල්ලාගෙන තිබේ දැන් පොලිසිය බාරේ කටයුතු කළොත් හරියට හිමි වන දුහුරේ හාල් මිලත් අඩු කළ හැකි බව තේරේ. ඒ සමගම අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ අද දවසේදී දවසේ පුවත්පත්වල තොරතුරු ඕකයි තත්ත්වයේ කවියත් එක්ක අපි සමුගැනීම සටහන් කරනවා. ගෝඨාභයගේ වටකර එළවාලා බලතල රනිල්ටම එන මග සකසාලා අරගල කරුවෝ යන විටදී පිටවීලා ජනපති ටටා කීවා සෙනෙහස පාලා. දැන් ඉතින් අපිට ටටා කියන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි අදට ඔබෙන් සමුගන්නවා 6:06 සිත පත්‍රයේ සමගින් මුණ ගැහෙන්න සූදානම් වෙනවා. අද දවසේ සුන්දර ශනිදාව ඔබ වෙනුවෙන් සූදානම් රැඳෙන්න සියත සමග වටින හුඟක් දේවල් ඔබට ගෙනෙන්න අප සූදානම්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.